තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහවත්නි, ස්වයං ජීවිතයේ සරණ තථාගත ශ්‍රී සද්ධර්මයේ තුලින් යාවැසි මගට ඔබට පියමන් කරන්නට කියා දෙන පින්වත් හෝරාවක් අපි මෙලෙස ආරම්භ කරන්නට දැන් සූදානම්. අද මේ දේශනාව පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ අංක 197 ප්‍රගතිපුර පුවක් පිටිය ලිපිනෙහි පදිංචි SDRS පේදාශිනී මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හා සියලු ඥාතීන් පෙර අවස්ථාවකත් එතුමිය ප්‍රධාන පවුලේ පින්වතුන් ධර්මදේශනාවක දායකත්වයේ ධර්මින් කටයුතු කළ වග අපි තාම ගෞරවයෙන් පුණ්‍ය අනුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා මග පෙන්වීම තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින්
සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් වහවහා එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලයේ පුරාවට මෙතෙක් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ අන්තර්ගත වෙන තවත් සුවිශේෂී ගාථා රතනයක්. මේ ගාථා රතනයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ විමසපු කාරණාවකට පිළිතුරක් හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව සිද්ධ කරන්න සූදානම් වෙන අවස්ථාවක ධර්ම ශ්‍රවණය කිරීම සඳහා එතනට පැමිණිච්ච උපාසකවරු 5 දෙනෙකුගේ හැසිරීම් ස්වභාවය විශේෂයෙන් මේ ගාථා රත්නයේ දේශනා කරන්න මූලික වෙන්න යෙදුණා. ඒ ගාථා රත්නයේ තමයි නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝෂ සමෝ ගහු නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමා නදී. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි දේශය හා සමාන ගින්නක් නැහැ. රාගය හා සමාන ගින්නක් නැහැ. ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නැහැ. මෝහය හා සමාන දැලක් නැහැ. තණ්හාව හා සමාන ගඟක් නැහැ. මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාථා රත්නයේ සරල තේරුම. මම මුලින් මතක් කළා බණ අහන්න ආපු උපාසකවරු 5 දෙනෙක් නිසා මේ ගාථා රත්නයේ දේශනා කරන්න හේතු වුණා කියලා. පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ ධම් දේශනා කරනකොට පුද්ගල ભેදයක් නැහැ මේ දේශනාව තුළ. පොහොසත් කෙනාට, දුප්පත් කෙනාට, රජවරුන්ට, සිටුවරුන්ට, මැති ඇමතිවරුන්ට, උගත් කෙනාට, නූගත් කෙනාට, කුලවත් කෙනාට, කුලහීන කෙනාට මොහුට වැඩියෙන් දහම් දේශනා කළ යුතුයි. මොහුට සාමාන්‍යයෙන් දේශනාවක් කරාම ඇති. ඒ වගේ ભેදයක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ නැහැ. යම් මොහතක භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනවද අහස් ගඟ ගලනවා වගේ ශ්‍රේමක ධාතුවෙන් එක දිගට ලෝක සත්වයාගේ නිවන් දොර විවෘත කර කර දහම් අමා ගඟ ගලාගෙන යනවා. එහෙම ධර්ම දේශනා කරන තැන ධර්ම ශ්‍රවණය කරන්න ආපු අය පුදුමාකාර උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් බණ අහනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් කරනකොට හැමෝටම හිතෙන්නේ අද මටමයි ධර්ම දේශනාව කරන්න කියලා. තමන්ගේ හිතේ තියෙන අදහස් දිහා බල බල හිතේ උපදින සිතුවිලි දැකලා තමන්ගේ මුහුණ දිහා බලාගෙනම දේශනාව කරනවා කියලා හිතෙන්නේ. ඒ හින්දා බොහොම පහසුවෙන් කෙනෙකුට මේ දේශනාවෙන් මග අරින්න බෑ. නමුත් ඒ තරම් අපූර්වට ධර්ම දේශනාව සිද්ධ කරනකොට
මේ බණ අහන්න ආපු 5 දිනක් මේ 5 දෙනාම තෙරුවන් සරණ ගියපු අය. එක්කෙනෙක් බණ අහන තැන වාඩි වෙලා පොඩි වෙලාවක් යනකොට හොඳට නිදාගත්තා. එහෙම අය අදත් ඕන තරම් ඉන්නවා. බණ අහන තැන කොහේ හරි හේතු වෙන්න තැනක් හොයාගෙන වාඩි වෙනවා. දේශනාව ඉවර වෙනකම්ම හොඳටම නිදා ගන්නවා. ඉතින් ඒ වාගේ මොහොත් හොඳට නිදාගත්තා. ඒ ඇත් එක්ක ආපු තවත් එක්කෙනෙක් නිරන්තරයෙන්ම තමන්ගේ ඇඟිල්ලෙන් මහ පොළොව හරනවා. තව එක්කෙනෙක් එතනින් නැගිටලා ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන කොයි වෙලාවෙත් ඒ අත්ත හොලවනවා. හතරවෙනියා නිතරම අහස දිහා බල බල ඉන්නවා. පස්වෙනි එක්කෙනා වාඩි වෙච්ච තැන එහෙම්මම ඉඳගෙන දේශනාව ඉවර වෙනකම්ම වටපිටවත් නොබලා මනාව ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මේ තමයි බණ අහන්න ආපු 5 දෙනා දක්වපු ඉරියව් ටික. අපේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලසල ළඟ හිටියා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර බණ අහන්න වාඩි වෙච්ච 5 දෙනා එක එක හැසිරීම් තමයි ප්‍රදර්ශනය කළේ. ස්වාමීනි ඇයි එහෙම වෙන්නේ? ඇයි ස්වාමීනි ඒගොල්ලෝ එහෙම කළේ? අන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද ඒ 5 දෙනා කවුද කියලා අඳුරනවද කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා නෑ ස්වාමීනි මං අඳුරන්නේ නෑ ඒගොල්ලෝ. භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියලා දෙනවා ඒ 5 දෙනා කවුද කියලා. ආනන්ද අර බණ අහන තැන වාඩි වෙච්ච කෙනා ආත්ම 500ක්ම ණයෙක් වෙලා ඉපදිලා හිටියේ. සාමාන්‍යයෙන් සිරිත තමයි කොතන හරි තැනක වකුටු වෙලා දරණ වැල උඩ හිස තියාගෙන නිදා ගන්න එක. ඒ පුරුද්ද තමයි තාමත් මේ ප්‍රදර්ශනය කරන්නේ. එතකොට අහනවා ස්වාමීනි එක දිගටම ආත්ම 500ක් ණයෙක් වුණාද? නැත්තම් වරින් වර සමහර ආත්මවල වෙන වෙන ජීවිත ලැබ ණයෙක් වුණාද කියලා. සඳහන් කරනවා ආනන්ද. ඔහු නාග වෙච්ච ආත්ම භාව ප්‍රමාණය සීමාවක් නැහැ. දිව්‍ය ලෝකේ හිටපු වාර, මනුස්ස ලෝකේ හිටපු වාරත් ඒ වගේම බොහොමයි. වෙනත් තිරිසන් ලෝකේ සත්තු වෙලා ඉපදිලා නොයෙක් සත්ව ආත්ම ගත කරපු කාල ප්‍රමාණයනුත් බොහොමයි. ඔය අතර එක දිගටම ආත්ම 500ක ණයෙක් වෙලා ඉපදුනා. ආන්ගේ සාංශාරික පුරුද්ද තමයි මේ තියෙන්නේ. එතකොට වර්තමානෙත් විවිධ පුද්ගලයෝ දිහා බලලා අපිට කොච්චර දේවල් හිතන්න ඉඩ තියලා තියෙනවද ඒගොල්ලන්ගේ සංසාරයේ ස්වභාවය. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි එතකොට අර පොළොව හරපු කෙනා කවුද? ආනන්ද ඔහුත් පෙර වගේමයි. මේ සංසාරේ නොඑක් ආත්මවල දිව්‍ය මනුෂ්‍ය ආත්ම භාව විතරක් නෙමේ නොඑක් තිරිසන් ආත්මවල උප්පත්ති ලැබුවා. නිරය ලෝකවල, പ്രേත ලෝකවල, අසුර ලෝකවල උප්පත්ති ලැබුවා. ඔය අතරේ එක දිගටම ආත්ම භාව 500ක් ගැඩබිලෙක් වෙලා ඉපදුනා. එයාගේ පුරුද්දම පොළොව හරන එක. තාමත් ඒ පුරුද්දට ඇඟිල්ලෙන් පොළොව හරනවා. ආනන්ද ඔබ දැක්කද මතකද? බණ අහන තැනින් නැගිටලා ගිහිල්ලා ගහක අත්තක් හොලව හිටපු කෙනා. එහෙමයි ස්වාමීනි. පෙර වගේමයි නොඑක් ආත්මවල නොඑක් ජීවීන් වෙලා ඉපදුනා. නමුත් මේ ආසන්න එක දිගටම ආත්ම භාව 500ක් වඳුරු කුලයේ ඉපදිලා හිටියා. ඒ පුරුද්දයි මේ ප්‍රදර්ශනය කරන්නේ.
තව එක්කෙනෙක් කොයි වෙලාවෙත් අහස බලනවා. එක දිගට ආත්ම භාව 500ක් මේ නැකත් හදන කුලේ ඉපදිලා ඉඳලා නිතරම නක්ෂත්‍රයක තමයි කටයුතු කළේ. ඒ නිසා මේ අහස බලනවා නැකත් තරු දිහා. ඒ පුරුද්ද තමයි මේ තියෙන්නේ. අන්තිම කෙනා හොඳට වාඩි වෙලා බණ ඇහුවා. ආනන්ද ආත්ම භාව 500ක්ම මේ වේද ශාස්ත්‍රයේ මනාව හදාරපු කෙනෙක්. වේද ශාස්ත්‍රයේ මනාව හදාරනකොට මනාව ඒ කරුණු ගලපමින් මේ ශාස්ත්‍රයේ හදාරපු පළපුරුද්ද නිසා ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලත් වචනෙන් මනාව ගලපමින් ඔහු ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට දැන් මේ 5 දෙනෙකුගේ සාංශාරික පුරුදු කීපයක් සිහිපත් කරන්න යෙදුනේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බණ අහන සත්වයාගේ සිවිය හම මස ඇට මිදුළු සිදුරු කරගෙන යනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දහම් දේශනා කරනකොට එහෙම දේශනාවක් ඇහෙන තැනත් මොවුන් මෙහෙම පෙරපුරුදු දැක්වුවාද ස්වාමීනි කියලා. මේ අයට බණ අහන්න බැරිද මෙතනවත් කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඔබ හිතන්නේ මගේ ධර්මයේ හැමෝටම එක විදිහට අහන්න පුළුවන් කියලාද? ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි එහෙම අහන්න බැරිද? බෑ ආනන්ද. මේ සංසාරේ බුද්ධ ධම්ම සංඝ මේ වචන තුන පරම දුර්ලභයි ආනන්ද. කල්ප කාලාන්තරයකින් ඇහෙන්නේ නැති වචන තුනක්. අපිටත් අද දුර්ලභ බව දැනෙන්නේ නැහැ. නිතර බුද්ධ ධම්ම සංඝ කියන වචනේ අපිට ඇහෙනවනේ. නමුත් මේ වචන තුන මේ ලෝකේ පරම දුර්ලභ වචන තුනක්. ඒකයි සඳහන් කළේ කල්ප කාලාන්තරයක් ගියත් බුද්ධ කියන වචනේ අහන්න හම්බෙන්නේ නැහැ. ධම්ම කියන වචනේ අහන්න හම්බෙන්නේ නැහැ. සංඝ කියන වචනේ අහන්න නොලැබෙන තරම් මේක මහ දුර්ලභ වචන තුනක්. එනිසා භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්ද මේ සංසාරේ බුදුවරු බොහොම දුර්ලභයි. බුදුවරු දුර්ලභ නම් ධර්මයේ දුර්ලභයි. බුදුවරු දුර්ලභ නම් සංඝයා දුර්ලභයි. ඒ නිසා මේ සංසාර ගමනේ තුනුරුවන් මුණ ගැහිච්ච වාර ඊටාම අල්පයි. අබුද්ධෝත්පාද කාලවල පවක් පිනක් හරියට දන්නේ නැතුව හොඳක් නරකක් හරියට දන්නේ නැතුව මේ සසර ඉපදිලා නොයෙක් තිරස්චීන කතා කර ජීවත් වෙලා මැරිලා යන එක තමයි ස්වභාවය. මොනවද මේ තිරස්චීන කතා කියලා කියන්නේ? තමන්ටත් වැඩක් නැති අනුන්ටත් පළක් නැති කාලේ මරන්න ඔහෙ කියවන වචන. පරුස වචන, පිසුණු වචන, සම්පප්‍රලාප මේ අය ළඟ නිතරම කියවෙනවා. මුසාවාදීත් කිසි අඩුවක් නැහැ. අන්න එහෙම නොයෙක් ප්‍රලාප කිය මුළු සසර පුරාවට ගෙවාපු අය දැනුත් ඉතින්ගේ ප්‍රලාපයට නම් කැමති. රූපවාහිනිය ගාව වාඩි වුණාම පැය 3-3:00 එක දිගට ওই චිත්‍රපටයක් වගේ දෙයක් බලනවා. හැබැයි ඒ රූපවාහිනියම ධර්මදේශනාව තියෙන පැත්තට වෙන් කරලා තිරේ මාරු කරලා ධර්මදේශනාවක් යොමු කරාම එක්ක මොහොතින් නැගිටලා යනවා. එහෙම නැත්තම් මුලින් සඳහන් කළා වගේ
එතෙන්ට වෙලා නිදා ගන්නවා. ඇයි සංසාරේ බණ අහලා පුරුද්ද මදි. ඒ හින්දා ශ්‍රද්ධාව මදි. ශ්‍රද්ධාව නැති නිසාත් සසර බය දන්නේ නැති නිසාත් බණ අහලා පුරුදු නැති නිසාත් මේ අයට බණ අහනවා කියන එක හරි අමාරුයි. සසර කරගත්ත කුසල මහිමයකින් කෙනෙක් හොඳට බණ අහනවා කියන කාරණාවත් භාග්‍යවතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්න ආනන්ද හාමුදුරුවන්ට. ඒ කාරණාවත් ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරලා දීලා අපේ බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කරගත්ත ගාථා රත්නයත් දේශනා කළා. ඒ ගාථා රත්නයේ මුලින්ම සඳහන් කළේ නත්ති රාග සමෝ අග්ගී. ආනන්ද මේ ලෝකේ රාගය සමාන ගින්නක් වෙන නෑ කියලා. මේ ලෝකේ ගින්දර කොච්චර තියෙනවද පින්නතුනි? ගින්දර වල ස්වභාවය මොකද්ද? යම් වස්තුවක මුලින්ම ගින්දර හට ගන්නවා නම් අනිවාර්යෙන් ඒ ගින්දර හටගත්ත තැන මුලින් දවනවා. හටගත්ත වස්තුව මුලින් දවනවා. කියන්නේ ඉස්සරලාම දවන්නේ ගින්දර හටගත්ත තැන. ඉන් පස්සේ ගින්දර අරන් ඕන තරම් ප්‍රමාණයක් අපිට දවන්න පුළුවන්. මුලින් දවන්නේ හටගත්ත තැන. එතකොට නත්ති රාග සමෝ අග්ගී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාගය හා සමාන ගින්නක් මේ ලෝකේ නැහැ කියලා. හැබැවින්ම රාගය ගින්නක්ද? ඒක රාග ගින්නට හසු වුණ අය පමණ මනාව දන්නවා. සඳහන් කරන්නේ කල්පාන්තයේදී ඇති වෙන ගින්න. ඒක කාලයකට සැරේයි නැති වෙන්නේ. කල්පාන්ත ගින්න සියල්ල දවල අලු කරලා දානවා. හැබැයි කල්පාන්ත ගින්න හැමදාම නැහැ. නමුත් සඳහන් කරනවා රාගය නැමැති ගින්න යමෙක් දවන්න ගත්තහම අලුත් නැතුවම දවනවා. සඳහන් කරනවා කල්පාන්ත ගින්න කාලයකට නැගෙනවා. රාග ගින්න හැම කල්හිම නැගෙනවා. මිනිසෙකුට රාගයෙන් රත් වෙන්න වයස් භේදයක් නැහැ. යමක් කමක් වැටහෙන යම් තරුණ වයසට ආපු අයටත් රාගය තියෙනවා. ලාබාල වයසෙත් රාගය තියෙනවා. තරුණ වයසි, මැදියම් වයසි, සැඳෑ සමයේ ඒත් සමහර අය රාගයෙන් පිරිසෙනවා. යමෙකුගේ හිතේ රාගය ඉපදුනහම මේ රාගය නැමැති ධර්මතාවයේ මේ පුද්ගලයා මොන තරම් පෙළනවද? ඒකයි මේ දවනම කියලා සඳහන් කළේ. යම් කරුණක් නිසා යමෙක් පිළිබඳව රාගසිතක් ඇති වුණහම එහාට මෙහාට කොයි තරම් ඇවිදිනවද? ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්න. ඔවුන් පිළිබඳව සැකයක් ඇති වුණහම ඒ සැකේ निराකරණය කරගන්න. සතපුම් ගණන් වෙහෙස නැතුව පයින් යනවා. වෙහෙස තිබුණත් ඒක වෙහෙසක් හැටියට දකින්නේ. සමහර වෙලාවට ගෙදර කෑම උයන්න හාල් කිලෝ එක ගේන්න කඩේ ගාවට පයින් යන්න බැහැ කියලා. රාත්‍රියේටම උයාගම කමු කියලා සමහරට දවල්ට කෑම නොකා ඉන්න අය. රාගය නිසා දෙතුන් වර එක තැනට පාගමනින් වෙනවා. ඒක රාත්‍රියද, ඒක දවාලද, අවුව තියෙන වෙලාවද, වැස්සද, ඒ කාරණා එකක්වත් බාධාවක් නැහැ. හොර හතුරෝ ඉන්නවා. සතා සිව්පාවයි සර්පයෝ ඉන්නවා. ඒ කිසිම කාරණාවක් ගැන හිතන්නේ නැහැ. රාගය නිසා ඕනම තැනකට ඕන තරම් දුර යන්න ලෑස්ති. ඒ විතරක්ද නෙමෙයි. මේ රාගය නිසා හිතේ කිසිම නිදහසක් නැහැ. හැම වෙලාවෙම ඒකම ඉස්මතු වෙනවා. ඒ කාරණාවම ඉස්මතු වෙනවා. ඔවුන් මුණ ගැහෙන්නේ කොහෙද? ඔවුන් කතා බහ කරන්නේ කොහෙද? ඔවුන් කරන්නේ මොනවද? අද කොහෙද ගියේ?
කවුරු එක්කද ඉන්නේ දවස පුරාම මේ දේවල් කල්පනා කරනවා මිසක් තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්න තියෙන කාර්යයන්ට යෙදෙන්න තරම් ඔවුන්ට මානසිකත්වයේ නිදහස් වෙන්නේ නැහැ. එතකොට බණක් දහමක් අහන්න කාලයක් තියෙයිද? ඒ අහන්න වාඩි වුණත් මතක් වෙන්නේ මේ සිදුවීම. එතන බණ ඇහෙන්නේ නැහැ. ඉගෙන ගන්න වාඩි වුණොත් ඉගෙන ගන්නේ නැහැ. කල්පනා කර කර ඉන්න වෙන දෙයක්. ඒ නිසා උගන්වන දේ මතකේ රැඳෙන්නේ නැහැ. තමාටම නොදැනී තමාම විනාශ වෙන තරම මෙපමණයි කියලා සීමාවකුත් නැහැ. සමහර කෙනෙක් රාගය දරා ගන්න බැරි වුණාම අනේකාගේ ජීවිතේ නැති කරනවා. බලවත් කෙනා එහෙම කරනවා. පිහියෙන් අනිනවා. වෙඩි තියනවා. ගෙල කපලා දානවා. වස විස දෙනවා. නොයේ ක්‍රමවලින් ජීවිතේ නැති කරනවා. දුප්පත් කෙනා, ඒ කියන්නේ බලවත් නැති කෙනා, ඔහුට අර වාගේ ක්‍රියාකාරකමක් ඔහුට ඇයට කරන්න බෑ. ඒ නිසා සියදිවි හානි කරගන්නවා. අනික් අයට හානි කරන්න බැරි නිසා සියදිවි හානි කරගන්නවා. ගෙල වැල දා ගන්නවා. ගඟේ මුහුදේ පනිනවා. වස කනවා. වහ බොනවා. කෝච්චියට පනිනවා. මේ වගේ නොයෙක් දේවල් කරලා ජීවිතේ විනාශ කරගන්නවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් තමන්ගේ ජීවිතයට තමයි වැඩිම ප්‍රිය. නමුත් රාගයෙන් රත් වෙලා දැවෙන මිනිස්සු ඒ ජීවිතයත් නැති කරගන්නවා මෙවන් කරුණු නිසා. මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්න නිසා. ඒ නිසා දේශනා කළා රාගය හා සමාන ගින්නක් නැහැ කියලා. යම් කෙනෙක් රාගය නිසා සැක මතුවෙන්න පටන් ගත්තොත් ඒ සියලුම ජීවිත එතන ඉඳලා පිරිහෙන්නමයි පටන් ගන්න. පරිහානිය කරාම ගමන් කරනවා. ඉගෙන ගන්න කෙනෙකුගේ අධ්‍යාපනයේ කඩා වැටෙනවා. ගුණ පුරන කෙනෙකුගේ ගුණය විනාශ වෙනවා. රැකී ආරක්ෂා කරන අයගේ ඒ කටයුතු අඩාල වෙනවා. ගෙදර දොරේ කටයුතු අඩාල වෙනවා. සමහරට දුවා දරුවෝ වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටික අඩාල වෙනවා. මව්පියෝ වෙනුවෙන් කළ යුතු යුතුයකම් අඩාල වෙනවා. මේ වාගේ මොනතරම් ජීවිතේ විනාශය කරා ගමන් කරනවද නිමක් නැති රාගය. ආන්ගේ නිසා දේශනා කළා නත්ති රාග සමෝවග්ගී. අලුත් නැතුවම දවනවා මේ රාගය හා සමාන ගින්නක් නැහැ. දැන් මොකද මේ රාගයෙන් පිච්චෙන තැන අලු නැහැනේ. නමුත් සමහර අය රාගය විසින් පුලුස්සලා විනාශම කරලා දාලා තියෙනවා. මේ රාගය කියන ධර්මතාවයේ ඒ තරම්ම බලවත්. එක භික්ෂුවක් පිළිබඳව අදහසක් ඇති කරගෙන හිටියා බොහෝ කල් තරුණ කාලේ. නමුත් පස්සේ කාලේ වුන් දෙදෙනා නැවත මුණ ගැහෙන්නේ දෙදෙනාම හොඳටම වයෝවෘද්ධ සමයේ. නමුත් එහෙම මුණ ගැහිලා ආයෙත් හඳුනාගත්තා. සඳහන් කරනවා ඔවුනොවුන් දිහා කිසිවක් කියාගත නොහැකිව එක එල්ලේම බලාගෙන ඉඳලා දෙන්නම අලුම වුණා කියලා. රාගය කියන්නේ ජීවිතේ පිලිස්සලාම ගියා. රාගයට පුළුවන් ඒ තරම් ගිනි අරගෙන දැවුනා වගේ දවන්න. ඒ තරම් බලවත් කාරණාවක් රාගය කියලා කියන්නේ. නත්ති දෝෂ සමෝගහු. ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නෑ. මොකද මේ දැහැ ගන්නවා කියලා කියන්නේ? පැහැරගෙන යනවා. දැන් අපි කියන්නේ සතෙක් ඇවිල්ලා මස් කැටියක් දැහැගෙන ගියා. නැත්නම් බලවත් සතෙක් ඇවිල්ලා පොඩි සතෙක්ව දැහැගෙන ගියා. ඒ කියන්නේ මේ අරන් යනවා. එතකොට ද්වේෂය හා සමාන දැහැ ගැනීමක් නෑ. මේ ලෝකේ දැහැ ගැනීම් ගොඩක් තියෙනවා. නමුත් ද්වේෂයේ ඒ සියලු දැහැ ගැනීම් අභිභවනය කරලා ඉහළින් ඉන්නවා. මොකද්ද ද්වේෂය කියලා කියන්නේ? කේන්තිය. තරහව. අපි ඒක හඳුන්වනවා ද්වේෂය කියලා.
ඒ දේශයට අපේ මෙලවත් විනාශ කරන්න පුළුවන්. පරලොවත් විනාශ කරන්න පුළුවන්. යම් කෙනෙක් හිතේ දේශයක් තියෙන වෙලාවක මරණයට පත් වුණොත් මොකක් වෙයිද ඊළඟ උපත ගැන? මේ ජීවිතේ බොහෝ පින් කළ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මරණ මංචකයේ ඉන්නේ ද්වේෂයෙන්. මැරෙන වෙලාවෙත් හිතේ තියෙන ද්වේෂය. සඳහන් කළා යකෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. තරහින් මැරුණාම යකෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දකිනවනේ විෂ සහිත සත්තු, නයි පොළොංගු, මාවිල්ලු, කුණ කටුව, ගෝනුස්සෝ මකුළු, මේ වගේ විෂ තියෙන සත්තු. දේශයෙන් මැරෙන කෙනා විෂ සහිත සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. දේශය කියලා කියන්නේ දරුණු විෂ. එහෙනම් විෂ සහිත සතෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් නිරයේ ඉපදෙන්න පුළුවන්. දේශයේ සත්වයා නිරේගාමී කරන තරම් අකුසලයක්. ඒ නිසා සඳහන් කළා දේශය හා සමාන දැහැ ගැනීමක් නෑ. අලියෙකුට නැත්නම් කොටියෙකුට, සිංහයෙකුට, උකුස්සෙකුට හැමදාම සතෙක් දැහැ ගන්න බෑනේ. පහසුවෙන් දැහැ ගන්නත් බෑනේ. සිංහෙක් කොටියෙක් නමුත් සතෙක් දැහැ ගන්න වෙච්චහම සමහරලාට සතපුම් ගණන් එළවනවා. මඩවලවල් වල වැටෙනවා. කටු පඳුරු ආසේ දුවන්න සිද්ධ වෙනවා. තවත් නොයෙක් උල් මුල් ආදියෙන් අතරින් දුවන්න සිද්ධ වෙනවා. පුදුම පරිශ්‍රමයක් දරලානේ සතෙක් අල්ලගන්නේ. තාම කලාතුරකින් තමයි සැඟවිලා ඉඳලා එකපාර පහර දී ගන්න පුළුවන් වෙන්නේ. ඒත් අනික් සතාට පොඩි සේයාවක් දැනුණොත් ඔහු දුවන්න පටන් ගන්නවා. ඒ හින්දා ඒ සත්තු පවා පුදුම පරිශ්‍රමයක් දරලා තමයි ගොදුර දැහැගන්නේ. නමුත් ද්වේෂය අපිව දැහැගන්නවා හරිම පහසුයි. අඥානයව දැහැගන්න ද්වේෂයට හරිම ලේසි. බලන්න කොයි තරම් පහසුවෙන් ද්වේෂය අපිව දැහැගන්නවද කියලා. අපි හිතමු අපි වාහනයක් පදවගෙන යනවා. හදිස්සියේ පාරේ යන කෙනෙක් එකපාරම පාර හරහා පයින්නවා. ඒ මිනිසයා පාරින් පැනලා යනවා යන්නේ. නමුත් අර වාහනේ ඇතුලේ වීදුරු ටිකත් වහගෙන කියන්න පුළුවන් පරුස වචන කියලා මම බනිනවා. ඇතුලේ ඉන්න අයට මගෙත් එක්ක ඉන්න අයට ඇහෙනවා මිසක් එළියේ කාටවත් මං කියන එක ඇහෙන්නෙත් නැහැ. වරද කරපු පුද්ගලයාට ඇහෙන්නෙත් නැහැ. කරපු පුද්ගලයාට අකුසලයක් වුණෙත් නැහැ. නමුත් ඔහු කරපු යම් වරදක් නිසා, නොසලකලිමත් වැඩක් නිසා මම නිරේට යන්න තරම් පාර හදා ගන්නවා. ඒතර මේ පාරක දකින්න දෙයක්, තැනක දකින්න රණ්ඩුවක්, ඊටත් වඩා අපි කොච්චර අඥානද කියලා තේරෙනවා. කෙනෙක් රූපවාහිනිය බලන්න ගියාම අපි කියමු අපි ටෙලි නාට්‍යයක් බලනවා. කොහොමත් ওই නාට්‍ය ඇතුලේ මම කැමති සහ අකමැති චරිත ටිකක් තියෙනවා. මං කැමති පාර්ශවයට අනික් පාර්ශවයෙන් හානියක් වෙනකොට මට ඇති වෙන්නේ පුදුම කේන්තියක්. නමුත් ඒ මිනිස්සු ගාව එහෙම ભેදයක් තියෙනවද? ඒගොල්ලෝ ඔක්කොම රංගපානයි. ඒගොල්ලෝ රංගපාලා ලක්ෂ ගණන් අරන් නැගිටලා යනවා. අපි මෙහාට වෙලා අපායට යන්න පාර පාදනවා. බලන්න කොයිතරම් අඥානද අපි කියලා. ඒ වගේ මේ දේශයට මාව දැහැගන්න හරි පහසුයි. මොකවත් නොතේරෙන කුඩා දරුවෙක් කරන ක්‍රියාවක් දිහා බලලා අපි හරියට කේන්ති ගන්නවා. මේ නොතේරෙන කෙනෙක් කියන කල්පනාවවත් අපිට නැහැ. ආන්ගේ දේශය බලවත් වෙච්චාම, දේශය බලවත් වුණාම ඔහු කොයිතරම් සැප සම්පත් තියෙන කෙනෙක් වුණත් වැඩක් නැහැ. හිතන්නකො හොඳට ධනෙ තියෙන කෙනෙක්.
ඊටාම සුවදායක කෝටි ගාණක් වටින වාහනයක ගොඩ වෙලා ඉන්නේ. ඒ ආසනයේ පුදුම විදිහට පහසුකම් වලින් යුක්තයි, සැපයි. නමුත් ඉතින් මේ සැප සහිත ආසනයේ ඉඳගෙන මේ පුද්ගලයාට කිසි සැපයක් නැහැ. එඳ ඔහුට ඒ පහසුකම් වලින් වැඩක් නැහැ. දැන් ඔහු ද්වේෂයෙන් පිච්චෙනවා මේ ආසනයේ උඩට වෙලා. ඒතකොට මේ සැපේ භුක්ති විඳින්න බෑනේ. ඊටාම සුවදායක යහනක්. ඒ යහනේ නිදාගෙන ඔහු ද්වේෂයෙන් දැවි දැවි ඉන්නකොට මේ යහනේ තියෙන සුවය ඔහුට නැහැනේ. ද්වේෂය නැමැති ගින්නෙන් පිච්චි පිච්චිනේ ඉන්නේ. එන මේ ද්වේෂයෙන් පෙළෙන පුජ්‍යලයට මේ ලෝකේ සැපයක් නම් නැහැ. ඔහු මෙලවත් පරාදයි. ඔහු පරලොවත් පරාදයි. ඒතකොට කේන්තියෙන් ද්වේෂයෙන් නිතරම ඉන්න අය මරණින් මත්තේ නිරය ආදී ලෝකවල ඉපදිලා අති දීර්ඝ කාලයක් අසීමාන්තික දුක් විඳලා මේ සියල්ල ගෙවලා අන්තිමට මනුස්ස ලෝකෙට ආවහම කොයි වගේ රූපයක්ද තියෙන්නේ? හරි විරූපී රූපයක්. චුල්ලකම්ම විභංග සූත්‍රයේත් භාග්‍යතුන් වහන්සේ ඔක දේශනා කළා. ඊට අමතරව මල්ලිකෝවාද සූත්‍රයේත් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සුභමානවක භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ලෝකේ ජීවත් වෙන සමහර අය හරි ලස්සනයි. සමහර අය අවලස්සනයි. මොකද්ද ස්වාමී මේකේ හේතුව? මේ වෙනසට හේතුව මොකක්ද? ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව පිරිච්ච සිතින් හැම කල්හිම කටයුතු කරන අය මරණින් මත්තේ සුගතිය උපදිනවා. මනුස්ස ලෝකෙක ඉපදුනත් ඊටාම ලස්සන රූපයක් තියෙනවා. මොකද පින්නතුනි මේ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ආදී උසස් ගුණධර්ම තියෙන අය. මේ අය නිරන්තරයෙන් සිල් ගුණ රකින්නවනේ. දැන් ප්‍රාණඝාත කරන කෙනෙකුට කරුණාව තියෙනවද? මෛත්‍රිය තියෙනවද? හොරකම් කරන කෙනෙකුට කරුණාව, මෛත්‍රිය තියෙනවද? වැරදි කාම සේවනය කරන කෙනෙකුට කරුණාව, මෛත්‍රිය තියෙනවද? බොරු කියන්න පුළුවන් ද කරුණාවක්, මෛත්‍රියක් තියාගෙන? ඒ බොරුවක් කියලා කියන්නේ අනික අමාරුයි දෙමිල්ලක් නේ. එහෙනම් කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගත්ත කෙනෙක් රාරක් උබොන්නවත් යන්නේ නැහැ. එතකොට එහෙනම් කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරුණ හිතක් යමෙක් ළඟ තියෙනවා කියලා කියනවා නම් හරියට නිවැරදිව ඔහු පන්සිල් රකින්නවා කියලා කියන්න අමුතුවෙන් උවමනා නැහැ. ඉතින් ඒ නිසා ඒ සීලයක් තියෙනවා, මේ ගුණයක් තියෙනවා. මරණින් මත්තේ ඔවුන් සුගතිය උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදුනහම ඊටාම ලස්සන රූපයක් තියෙනවා. ද්වේෂ කරපු අය ඉපදිච්චහම ඇට නහර මතුවෙච්ච ශරීරය. ඇස් උනත් ලස්සන නෑ. බොර පාටයි. මොකද කේන්ති ගියහම ඒ පුජ්‍යලයාගේ මූණ දිහා බලන්නවත් බෑනේ තව කෙනෙකුට. මූණ දිහා බලන්න කුඩා දරුවෙක් පවා අකමැති. මොකද මේ මූණේ තියෙන ඒ තරම් අප්‍රසන්න බියසුළු පෙනුමක්. භයානක පෙනුමක් තියෙන්නේ. එතකොට එවන් අය මරණින් මත්තේ ආය උපදිනකොටත් ඒ තරහ ගියහම හිටපු රූපය කොයි වගේද? ඒ වගේ නිකන් අප්‍රසන්න පෙනුමැති ජීවිතයක් තමයි ලබන්නේ. එතකොට මෙලව පරලොව දෙකම පරදිනවා කියලා කිව්වේ ඒකයි. අපේ භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළා මෛත්‍රී ගුණ ජීවිතයක ප්‍රගුණ කරන්න කියලා. මොකද්ද මේකට හේතුව? කාරණා ගොඩක් තියෙනවා මෛත්‍රී ගුණ දියුණු කරන්න කියන්නේ කියලා. පිළිතුරේ අපි කොච්චර ගුණ පුරාගෙන ජීවත් වුණත් මරණ මංචකේ අපිට තරහ ආවොත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයනකොට කෙනෙක් අහන්න පුළුවන් මැරෙනකොට රිදෙනවද කියලා. හැබැයි ධර්මයේ සඳහන් කරන හැටියට මේ ජීවිතේ ජීවත් වෙන කාලේ කවදාවත් විඳපු නැති වේදනාවක්
මරණ මංචකේ හුඟක් අය විඳිනවා කියලා. ධනංජානි බ්‍රාහ්මණතුමා, අනාථපිණ්ඩික සිටුතුමා මේ වගේ අය මේ මරණ වේදනාව කියන එක පැහැදිලි කරලා තියෙනවා. මැරෙනකොට රිදෙනවද කියන කාරණාව. ධනංජානි බ්‍රාහ්මණ මරණාසන්න වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ ළඟ ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා, ධනංජානි දැන් කොහොමද? ස්වාමීනි සුවයක් නැහැ. ඊතා ශක්තිමත් පුද්ගලයෙක් උල් ආයුධයක් අරගෙන මගේ ඔළුවට ඇනගෙන යනවා වගේ තේරෙනවා. නිකන් හිතන්න ශක්තිමත් කෙනෙක් උල් පිහියක් අරගෙන ඔළුවට ඇනගෙන ගියොත් කොහොම වේදනාවක් දැනෙයිද? දැන් මේ වෙලාවේ හිසේ ඒ වාගේ වේදනාවක් තියෙනවා. ඔබ තව තැනක සඳහන් කළා ඊටාම ශක්තිමත් පුද්ගලයෙක් කුළු ගෙඩියක් අරගෙන මගේ හිසට පහර දෙනවා වගේ දැනෙනවා කියලා. ඒ තරම් වේදනාවක්. ඒ වගේම සඳහන් කළා බොහොම දක්ෂ ගෝඝාතකයෙක්. ගෝඝාතකයෙක් කියලා කියන්නේ හරක් මරන්නේ. ඊටාම තියුණු පිහියෙන් මේ සතාගේ ගෙල කඳින් වෙන් කරනවාද? ආන් ඒ වගේ තියුණු ආයුධයක් අරගෙන මගේ කුස ඇතුළට ගිහිල්ලා මේ බඩවැල් කපාගෙන යනවා වගේ දරුණු වේදනාවක් කුසේ තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වාගේ ශක්තිමත් පුද්ගලයෙක් වරපටයක් අරගෙන මේ බෙල්ලට දාලා දෙපැත්තට අදිනවා වගේ තේරෙනවා. බොහොම ශක්තිමත් පිරිසක් මගේ අතපය වලින් අල්ලගෙන ගෙනහිල්ලා ගිනි අඟුරු වලකට ලං කළොත් මොනතරම් දැවිල්ලක් තියෙනවද? ඒ වාගේ දැවිල්ලක් මගේ ශරීරයේ පුරාම තියෙනවා. මේ වාගේ වේදනාවල් දැනෙනකොට තරහ එන්නේ නැද්ද? බඩේ කැක්කුම හැදුනහම තරහ යනවා. කැක්කුම උත්සන්න වෙච්චාම අනික් අය මොනවා කිව්වත් තරහ යනවා. හිසේ කැක්කුම හැදුනහම ගෙදර අය කතා බහ කරන එකවත් ඉවසන්න බෑනේ. එතකොට මේ බඩේ කැක්කුම හිසේ කැක්කුම කියන මේ වාගේ වේදනාවල් ජීවිතේ අපිට හොඳට පුරුදු දේවල්. නමුත් මරණ වේදනාව කියන එක කවදාවත් අපිට පුරුදු තියෙනවා සංසාරේ මතක නැහැ. නමුත් මේ ජීවිතයේ ආය අන්තිම මොහොතේ තමයි ඒක දැනෙන්නේ. ආන් ඒ නිසා මෛත්‍රිය ප්‍රගුණ කරලා අභ්‍යන්තර ආබාධ ඉවත් කරනවා කියන කාරණාව මනවින්ම ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට මරණ මංචකේ එවන් වේදනාවක් දැනෙනකොට ඒ කායික අභ්‍යන්තරව දැනෙන වේදනාවල් ඉවත් කරන්න මෛත්‍රිය ඉවහල් කරගන්න පුළුවන්. ආන් ඒ තුලින් වේදනාව ජය අරගෙන තමන් ජීවිතේ කරගත්ත කුසල් දහම් ආවර්ජනය කර මෙලවින් සමුගන්න ලැබුණොත් ඔහුට ඒකාන්තයෙන් සුගතිගාමී උපතක් තියෙනවා. එහෙම නැත්තම් වේදනාවෙන් මැරුණොත් මොකද වෙන්නේ කියන කාරණාවයි අපි අර මුලින්ම සිහිපත් කළේ. එහෙනම් නත්ති දෝෂ සමෝගහෝ. ඊළඟට භාග්‍යතුන් සඳහන් කළා මෝහය හා සමාන දැලක් නෑ. අපි මාළු අල්ලන්න දැලක් දානවා. මාළුවෝ දැලේ පැටලෙනවා. දැලේ පැටලුණ මාළුවට කෙවුලගෙන් ගැලවීමක් නැහැ. කෙවුල කියන්නේ මාළු අල්ලන කෙනාට. ඒ මාළුවාට කවදාවත් ගැලවීමක් නැහැ. ඊට පස්සේ දැලෙන් අරන් ගොඩට විසි කරනවා. වේදනාව විඳලා හුස්ම හිර වෙලා මැරෙනවා. ඒ වතුර නැති හින්දා හුස්ම ගන්න බෑනේ මාළුවාට. ඉතින් අසීමාන්තික වේදනාව නිසා තමයි එහාට මෙහාට උඩපයි. එතන කුරුල්ලෝ වගේ සත්තු අල්ලන්න ගියාම කුරුල්ලෝ අල්ලන්නත් දැල් දානවා. ඒ වගේම උගුල් හදනවා. මේ එකකවත් පැටලිච්ච සතෙකුට ගැලවීමක් නැහැ. ආන් ඒ දැලේ පැටලුණ සත්වයන්ට බේරුමක් ගැලවිල්ලක් නැහැ වගේ මෝහය නැමැති දැලේ පැටලිච්ච කෙනාට මේ සංසාරයෙන් කවදාවත් ගැලවෙන්න බෑ. මෝහය කියන්නේ
මුලාව, මෝඩකම, අඥානකම. මොකද මේ මුලා වෙච්ච නිසා, මෝඩකම, අඥානකම නිසානේ පව් කරන්නේ. යමෙක් පන්සිල් ආරක්ෂා කරන්නේ නැත්තෙත් මේ අඥානකම නිසා. මේ මුලා වෙච්ච බව නිසා. ඉතින් ඔවුන් දිගින් දිගට සංසාරේ දුකට පාත්‍ර වෙනවා මිසක් වෙන සැනසීමක් නැහැ. ඒකයි සඳහන් කළේ මෝහය හා සමාන දැලක් නැහැ. එතකොට මෝහය නැමැති දැලින් සත්වයා මේ සංසාරයට බඳිනවා. අවසාන කාරණාව දේශනා කළේ තෘෂ්ණාව හා සමාන ගඟක් නැහැ. මේ ලෝකේ ගංගා ගැන අපි දන්නවා. ගංගා ගැන අපි අහලා තියෙනවා. මේ ගංගා සමහර කාලෙට කටගාවට පිරීලා ගලනවා. තව සමහර කාලෙට ගංගාවල මධ්‍යම වූ ජලය තියෙනවා. තවත් සමහර කාලෙක ගංගාව වියලිලාම ගිහිල්ලා වැලි තලාව විතරක් තියෙනවා. නමුත් මේ තෘෂ්ණාව කියන ගඟ කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට කවදාවත් ඇති වෙනවද? මට දැන් නම් ඇති කියලා කතාවක් නැහැ. හැමදාම මිනිස්සුන්ගේ තණ්හාව එහෙමමයි. ආංගිකයි දේශනා කළේ න කහපන වස්සේන තිත්තිකාමේසු උච්චති. කහවණු වැස්සක් වැස්සත් මිනිස්සු කවදාවත් ඇති කියන්නේ නැහැ. මිනිස්සුන්ට ඇති වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ට කොච්චර තිබුණත් මිනිස්සු තව කෙනෙකුගේ වස්තුව වෙනුවෙන් රණ්ඩු කරනවා. කොයි තරම් ධනෙ තිබුණත් අනුන්ගේ දේපලක් තමන් සන්තක කරගන්න හොරෙන් ලිපි ලේඛන හදනවා. කොයි තරම් තිබුණත් මහ පොළොවේ හිටවපු පැලින්නට නඩු කියනවා. මිනිස්සුන්ගේ හැටි එහෙමයි. ජීවිතය දුන්න අම්මා එක්ක නඩු කියන පුත්තු කොච්චර ඉන්නවද? එකම අම්මගේ කුසෙන් එළියට ආපු වැලි කෙලියේ ඉඳලා මනාව හිටපු එකට බැඳිච්ච සහෝදරයෝ ඉඩ කඩන් නිසා, ගෙදරක් නිසා, සමහරට යානයක් වාහනයක් නිසා ඔවුනොවුන්ගේ මූණවත් බලන්නේ නැතුව පස්සේ මැරිලා යන වාර කොච්චර තියෙනවද? මේ මොකක් නිසාද? ඇති කියලා කතාවක් නැහැ. දරුවන් එක්ක කාලා බීලා ඔවුන් වෙනුවෙන් යුතුයකම් කරලා මටත් යමක් කරගන්න ඕන තරම් දීපොල් තියෙනකොට තවත් මේ අක්කර කාලක් වෙනුවෙන් නඩු කියන අය ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. එහෙනම් මේ තෘෂ්ණාව නැමැති ගඟ කවදාවත් පිරෙන්නේ නැහැ. ඒක හැමදාම ඌනවම ගලනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, තෘෂ්ණාවෙන් බැඳිච්ච මිනිස්සු මේ සංසාරේ කවදාවත් කෙරවලක් දකින්නේ නැහැ. අන් ඒ නිසා රාග, දේශ, මෝහ කියන මේ ධර්මතාවයන් හඳුනගෙන දිගින් දිගට භයානක සසරේ මාව අසරණ කරන මේ භයානක අකුසල කර්මයෙන් වහවහ ඈත් විය යුතුයි. මම කවදා හරි මේ සතර අපායෙන් මිදෙන්න කටයුතු කළ යුතුයි. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක්. ඒ අවස්ථාව ළඟා කරගන්න මට ලැබිලා තියෙන හොඳම අවස්ථාවයි. ඒ අවස්ථාවත් බොහොම වේගෙන් මගෙන් ගිලිහිමින් පවතිනවා. මොකද මගේ ආයුෂය වේගෙන් පිරිහිමින් පවතිනවා. ආන් ඒක නිසා අදාදම දැන්ම මේ කාරණාව තේරුම් අරගෙන ධර්මයේ තුල හැසිරීලා මෙලවින් සමුගන්න දවසට hina වෙවි සමුගන්න පුළුවන් ජීවිතයක් අපි හදලා තියන්න ඕනේ. කොච්චර ඇඬුවත් මායාවෙන් බේරෙන්න වෙන්නේ. යමෙක් මනාව මේ අකුසලයන්ගෙන් ඈත් වෙලා තුනුරුවන් මත පිහිටලා පන්සිල් ආරක්ෂා කරගෙන දසදාන වස්තු සම්පූර්ණ කරගෙන ජීවත් වෙනවා නම් මැරිච්ච ගමන් මේගොල්ලෝ හොඳ තැනක උපදිනවා. මැරුණ ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් මැරෙන්න මොකට බය වෙන්නේද? ආන් ඒක නිසා මැරෙන්න බය නැති මිනිස්සු සිනහ පිරුණ මුවින් මැරෙන අය. එවන් කෙනෙක් බවට පත් වෙන්න. බුද්ධාන්තරයක ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය වෙනුවෙන් සාධාරණයක් කරගන්න.
ඔබට පිළිසරණක් ඔබ තුලින්ම හදාගන්න භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ඒ සඳහා අනුගමනය කරමින් කටයුතු කරන්න රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා SDRS ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හා සියලු ඥාති හිත මිත්‍රාදීන් විසින් අංක 197 ප්‍රගතිපුර පුවක් පිටිය ලිපිනෙහි පදිංචි ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පිරිසයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන SD ජාන් පියාණන්ටත් KY ඇසිලින් මෑණියන් MA නාලක පෙරේරා ස්වාමි පුරුෂයා ඇතුළුව මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා SDRS ප්‍රියදර්ශනී MAR ගිහාන් පෙරේරා පුතණුවන් MAS කාවින්ද්‍යා පෙරේරා දියණිය NMM උමේෂා වික්‍රමසිංහ ලේලිය ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මාධ්‍ය ජාලයේ වත්මන් අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ අවස්ථාවට සහභාගී වුණ සියලුම පින්නතුන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් එතර වෙන්න මේ සියලු කුසල ධර්මයන් සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.